අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ව මෙහෙවන අපොස උසස් පෙළ සඳහා වන රූපවාහිනී පාඩම් මාලාවේ අපොස උසස් පෙළ සංයුක්ත ගණිතයේ න්‍යාස සහ නිශ්චායක පිළිබඳ පාඩම මීළඟ පාඩමට එකතු වන ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් අපි පිළිගනු ලබනවා. ආයුබෝවන්. ඔයගලන්ට මතක ඇති අපි මීට කලින් පැවතුණු පාඩම් දෙකකදී න්‍යාස පිළිබඳ මූලික අර්ථ දැක්වීමත්, න්‍යාස එකතු කිරීම, න්‍යාස ගුණ කිරීම, න්‍යාසයක පෙරළුම, ඒ වගේම න්‍යාසයක ප්‍රතිලෝමය සම්බන්ධයෙන් සාකච්ඡා කරා. විශේෂයෙන් න්‍යාසයේ ප්‍රතිලෝමය පවතින අවස්ථාවක පවතින්නේ මොන වගේ අවස්ථාවකද විශේෂයෙන් ඒ න්‍යාසයේ නිශ්චායකයේ සාකච්ඡා කළා. නිශ්චායකයේ අගය නිශ්ශූන්‍ය වන අවස්ථාවේ, නිශ්චායකයේ අගය ශූන්‍ය නොවන අවස්ථාවේදී න්‍යාසයක ප්‍රතිලෝමය පවතින බව අපි සාකච්ඡා කරා. ඒ අවස්ථාවේදී අපි න්‍යාසයක ප්‍රතිලෝමය හැමතිස්සෙම සාකච්ඡා කරන්නේ සමචතුරස්‍ර න්‍යාසයක් සඳහා පමණයි. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ න්‍යාස පිළිබඳ දැනුම ඒකජ සමීකරණ පද්ධතියක විසඳුම් සෙවීම සඳහා යොදාගන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා න්‍යාස පිළිබඳ මේ අපි කතා කරපු බොහෝ සිද්ධාන්ත අපොස උසස් පෙළ ගැටළු වලදී ඉදිරිපත් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර කීපයක ගැටළු පහුගිය ප්‍රශ්න පත්‍ර කීපයක් අරගෙන ඒවායේ ගැටළු විසඳන ආකාරය සාකච්ඡා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් මේ ඒකජ සමීකරණ පද්ධතිය පිළිබඳ අපේ මේ සාකච්ඡාක අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට විචල්්‍ය දෙකක් සහිත සමීකරණ යුගලක් විසඳීම කොහොමද කරන්න කියලා. ඒ වගේම ඝණය දෙකව නිශ්චායකයක අගය සෙවීම සඳහා අපි අගය සොයන්නේ කොහොමද කියන එක ගැනත් අපි සාකච්ඡා කරනවා. නිශ්චායක ඇසුරෙන් සමීකරණ යුගලයක අනන්‍ය විසඳුමක් පැවතීම, ඒ වගේම විසඳුම් අනන්ත ප්‍රමාණයක් පැවතීම, විසඳුම් නොපැවතීම, මෙන්න මේ කාරණා තුන පරීක්ෂා කරලා බලන්නේ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කරනවා. එතකොට නිශ්චායකයේ ඇසුරෙන් අපි සමීකරණ පද්ධතිය සඳහා අනන්‍ය විසඳුමක් පවතින්නේ මොන අවස්ථාවේදද? ඒ වගේම අනන්ත ප්‍රමාණයක් විසඳුන්නේ පවතින මොන අවස්ථාවේදද? විසඳුම් නොපවතින අවස්ථාව මොකක්ද කියන ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙන්න මේ தত্ত্বය ජ්‍යාමිතිකව කොහොමද අපි දකින්නේ කියන එකත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට සමීකරණ පද්ධතියේ විසඳුම් ගැන සාකච්ඡා කළා. අවසානයේදී අප බලාපොරොත්තු වෙන උදාහරණ කිහිපයක් මගින් සමීකරණ පද්ධතියේ විසඳුම් සෙවීම සඳහා මේ අවබෝධය ලබා ගන්න, ඒ අවබෝධය භාවිතා කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම බලමු ඒකජ සමීකරණ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. a1x ධන b1y සමානයි c1, a2x ධන b2y සමානයි c2. මේවට කියනවා අපි ඒකජ සමීකරණ කියලා. මොකද x හා y වල නියත ගුණිත පද ඇත්තේ නැහැ. ගුණිත හෝ වර්ගජ පද ඉතිහෙල ගණයන්ගේ පද නැහැ. x හා y හි ඒකජ පද විතරයි අඩංගු වෙන්නේ. ඉතින් මේක ඒකජ සමීකරණ පද්ධතියක්. දැන් අපි බලමු මේ ඒකජ සමීකරණ පද්ධතිය න්‍යාසයක ආකාරයෙන් නිරූපණය කරන්නේ කොහොමද කියලා. ඒකජ සමීකරණයක් න්‍යාසයක ආකාරයෙන් නිරූපණය කරන්නේ කොහොමද කියලා. දැන් මෙතන තියෙනවා x වල සංගුණක a1 සහ a2. ඒ නිසා මම මේ a1 සහ a2 x වල සංගුණකය අපේ න්‍යාසයේ පළවෙනි තීරයේ හැටියට ඉදිරිපත් කරනවා. දෙවෙනියට තියෙන b1 හා b2 y වල සංගුණකය මගේ අපේ තියෙන න්‍යාසයේ b1 b2 හැටියට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ x හා y කියන විචල්්‍ය දෙක, මෙතන තියෙන x හා y කියන විචල්්‍ය දෙක වෙනම තීර න්‍යාසයකින් අපි ඉදිරිපත් කරනවා. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන c1 සහ c2 අපිට වෙනත් තීර න්‍යාසයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපි කියන්නේ මේ ඒකජ සමීකරණ දෙකෙන් නිරූපණය වන එකම මේ න්‍යාසයෙන් නිරූපණය වෙනවා කියලා. කොහොමද අපි ඇයි අපි එහෙම කියන්නේ? ඔයගලන්ට මතක ඇති න්‍යාස ගුණ කරනකොට අපි ඉස්සෙල්ලාම a1x වැඩි කරා x වලින්, b1 වැඩි කරා y වලින්. a1x ධන b1y සමානයි c1. එතකොට මේ න්‍යාසයේ මේ තියෙන න්‍යාස නිරූපණය මේ ආකාරයෙන් ඉදිරිපත් කරාම තියෙන න්‍යාසයේ පළවෙනි පේලියත් තීර න්‍යාසයක් වැඩි කරලා එන අගය වම් පසින් එන එක a1x ධන b1y සමානයි දකුණු පැත්තේ තියෙන අනුරූප අවයවයට සමාන කරන් පස්සේ අපිට පළවෙනි සමීකරණය
ලැබෙනවා. ඒ වගේම දෙවන පේලිය තීර න්‍යාසයෙන් වැඩි කරාම a2x ධන b2y හැටියට වැඩි කරන් පස්සේ අනුරූප අවයවය c2ට සමාන කරන් පස්සේ අපිට දෙවන සමීකරණය ලැබෙනවා. ඒතකොට මේ සමීකරණ පද්ධතියනොත් ඒ වගේම මේ න්‍යාසයෙන්ොත් ලැබෙන්නේ එකම සමීකරණ දෙකක් සමීකරණ පද්ධතියක්. ඒ නිසා අපි කියනවා මේ සමීකරණ පද්ධතියේ න්‍යාස නිරූපණය මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. එතකොට අපි ගත්තොත් ax සමානයි b ආකාරයෙන් මේක ලියන්න පුළුවන්. මේ කියන න්‍යාසය a, මේ න්‍යාසය x, මේ න්‍යාසය c. වැඩිදුර විස්තර කරොත් a කියලා කියන්නේ a1 b1 a2 b2 x විචල්ලයේ සහ y විචල්ලයේ සංගුණක. ඒ නිසා අපි මේකට කියනවා සංගුණක න්‍යාස කියලා. x කියලා කියන්නේ විචල්ලය, x සහ y නොදන්නා පද අඩංගු තීර න්‍යාසය. ඒ වගේම c1 c2 කියලා කියන්නේ දකුණු පස සමීකරණ පද්ධතියේ දකුණු පස තියෙන නියත පද අඩංගු තීර දෛශිකය. ඒ නිසා මෙන්න මේ සමීකරණ දෙක සමීකරණ පද්ධතිය ax සමානයි c ආකාරයේ න්‍යාස සමීකරණයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපි දැක්කා සමීකරණ පද්ධතිය මේ ආකාරයෙන් න්‍යාස සමීකරණයක් ඇසුරෙන් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඊළඟට අපිට බලන්න පුළුවන් මේ සමීකරණ පද්ධතියේ විසඳුම් පවතින අවස්ථා සහ ඒ පවතින විසඳුම් වල ස්වභාවයන් පිළිබඳ. පළවෙනි අවස්ථාව හැටියට අපිට සාකච්ඡා කරන්න පුළුවන් a1 b2 ඍණ a2 b1 සමානයි අසමානයි බිඳුව විට සමීකරණ පද්ධතිය සඳහා අනන්‍ය විසඳුමක් පවතිනවා කියලා. දැන් ඇත්තටම මෙන්න මේ a1 b2 ඍණ a2 b1 අසමානයි බිඳුව කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලම හොයලා බලමු. අපි දැක්කා මේ සමීකරණ පද්ධතිය සඳහා සංගුණක න්‍යාසයක් තියෙනවා. සංගුණක න්‍යාසයේ a1 b1 a2 b2. ඔයගොල්ලන්ට මතකයි ඝණය දෙක වන නිශ්චායකයක් සුළු කරන්නේ කොහොමද කියලා. විකර්ණ අවයව වැඩි කරනවා a1 b2 මෙතන එනවා ඍණ අනෙත් විකර්ණේ ගුණ කළා b1 a2 b1 හැටියට මේ විදිහට එනවා. එතකොට මෙන්න මේ අගය මේ නිශ්චායකයේ අගය අසමානයි බිඳුව නම් තමයි පද්ධතිය සඳහා අනන්‍ය විසඳුමක් පවතින්නේ. පද්ධතිය සඳහා අනන්‍ය විසඳුමක් පවතින්නේ. ඔයගොල්ලන්ට මතකයි නිශ්චායකයේ අගය අසමානයි බිඳුව නම් a කියන න්‍යාසයේ ප්‍රතිලෝමය පවතිනවා. a inverse පවතී. a inverse පවතිනවා නම් අපිට පුළුවන් මෙන්න මේ ax සමානයි c කියන සමීකරණයේ a inverse වලින් සමීකරණයේ දෙපසම වැඩි කරන්න. එතකොට a inverse ප්‍රතිලෝමයේ අර්ථ දැක්වීම අනුව a inverse a කියලා කියන්නේ i කියන ඒකක න්‍යාසය. i කියන එක x වලින් වැඩි කරාම xමයි ඒකක න්‍යාසයෙන් වැඩි කරාම ඕනෑම න්‍යාසයක් එම න්‍යාසයමයි ලැබෙන්නේ. ඒතර x හැටියටම ලැබෙනවා. දකුණු පැත්තේ a inverse c වලින් වැඩි කරාම a inverse c හැටියට ඉතිරි වෙනවා. ඒ අනුව x කියන එක අපි ගත්තේ විචල්්‍ය x සහ y. ඔයගලන්ට මතක ඇති නිශ්චායකයේ a1 b1 a2 b2 වෙනකොට අපි සූත්‍රයක් ගොඩ නැගුවා ප්‍රතිලෝමීය සෙවීම සඳහා. ඒ අනුව a inverse ලාගේ මේ ආකාරයෙන් අපිට ගණනය කරන්න පුළුවන්. a inverse ලාගේ c කියන්නේ මේ ආකාරයෙන් තිබුණු c1 c2 දකුණු පද තියෙන නියත පද දෙක. එතකොට a1 b2 ඍණ a2 b1 නිශ්චායකයේ අගය අසමාන නිසා අසමානයි බිඳුව නිසා අපිට ඒ අගයෙන් බෙදන්න පුළුවන්. a1 සහ b2 එකිනෙක මාරු වෙනවා මේ ආකාරයට. ඊට පස්සේ අනිත් ඩයගොනල් එකේ තියෙන b1 සහ a2 ඍණ ලකුණකින් වැඩි වෙනවා. ඒ ආකාරයෙන් තමයි අපි ප්‍රතිලෝමය ගණනය කරේ. ඒ අනුව එහෙනම් a1 b2 ඍණ a2 අසමානයි බිඳුව වෙන වෙලාවෙදී a inverse පවතිනවා නිශ්චායකයේ අසමානයි බිඳුව නිසා. ඒ නිසා a inverse වලින් ax සමානයි c කියන න්‍යාස සමීකරණයේ දෙපසම වැඩි කළා x ලාගය මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. ඒතර අනුරූප අවයවයන් සමාන කළ x සඳහා එක අගයකුත්
y සඳහා තවත් අගයකුත් අපිට ලබා ගන්න පුළුවන්. දැන් බැලුවොත් අපි මේක කොහොමද නිරූපණය කරන්න කියලා, අර්ථ නිරූපණය කරන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන්ට මතක ඇති මේ ඒකජ සමීකරණයක් තියෙන්නේ. a1 x ධන b1 y සමානයි c1, a2 x ධන b2 y සමානයි c2 කියන ඒකජ සමීකරණ පද්ධති දෙකක් තියෙන්නේ. ඒකජ සමීකරණ දෙකක් තමයි තියෙන්නේ. ඔයාලට මතකයි අපි සරල ක්‍රියාව පිළිබඳ සාකච්ඡා කරද්දී ax ධන by සමානයි c ආකාරයේ තියෙන ඒකජ සමීකරණයක් b අසමානයි බිඳුව වෙලාවේදී y සමානයි mx ධන c ආකාරයට හරවන්න පුළුවන්. ඒ නැත්නම් අපි දන්නවා මෙතනින් නිරූපණය වෙන්නේ සරල රේඛාවක් කියලා. එහෙනම් මෙන්න මේ සමීකරණ දෙකෙන් පළවෙනි සමීකරණයෙන් එක් සරල රේඛාවකුත් අනෙක් සමීකරණයෙන් තවත් සරල රේඛාවකුත් නිරූපණය වෙනවා. එතකොට ඒකද සමීකරණ පද්ධතිය මගින් සරල රේඛා දෙකක් නිරූපණය කරනවා. දැන් a1 b2 ඍණ b1 a2 අසමානයි බිඳුව කියලා කියන්නේ මෙතන අපිට මේකෙන් අපිට එනවා a1 බෙදීම a2 අසමානයි b1 බෙදීම b2 කියලා. එතකොට මෙන්න මේ සරල රේඛාවේ සමීකරණයේ සංගුණක අතර අනුපාත අසමානයි කියලා කියන්නේ මේ සරල රේඛා දෙක එකිනෙක සමාන්තර නොවන සරල රේඛා දෙකක් නිරූපණය වෙනවා. එකිනෙක සමාන්තර නොවන සරල රේඛා දෙකක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා ඡේදනය වෙනවා. එහෙනම් සමීකරණ පද්ධතියේ විසඳුම් මගින් එම සරල රේඛා දෙකේ ඡේදන ලක්ෂ්‍ය ලබා දෙයි. එතකොට මේ වගේ සමාන්තර නොවන සරල රේඛා දෙකක් අනිවාර්යයෙන්ම එකම එක ලක්ෂයකදී පමණයි ඡේදනය වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා සරල රේඛා දෙකක් ඡේදනය වෙන්න පුළුවන් එකම එක ලක්ෂයකදී විතරයි ඡේදනය වෙනවා නම් ලක්ෂ දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක ඡේදනය වෙන්න විදියක් නැහැ. එහෙනම් සමීකරණ පද්ධතියේ විසඳුම් මගින් නිරූපණය වෙන්නේ මෙන්න මේ ඡේදන ලක්ෂණ a1 b2 ඍණ b1 a2 අසමානයි බිඳුව වෙන වෙලාවේදී සමීකරණ පද්ධතිය සඳහා එකම එක විසඳුමක් අනන්‍ය විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපිට කියන්න පුළුවන් a1 b2 ඍණ a2 b1 අසමානයි බිඳුව වෙන වෙලාවේදී සමීකරණ පද්ධතිය සඳහා අනන්‍ය විසඳුමක් පවතිනවා. ඒ අනන්‍ය විසඳුම ලැබෙන්නේ ඒ සමීකරණ පද්ධතියේ සමීකරණ දෙක මගින් නිරූපණය වන සරල රේඛා දෙක මෙන්න මේ ආකාරයේ තියෙන සරල රේඛා දෙක කිසියම් අනන්‍ය ලක්ෂයකදී ඡේදනය වීමෙන් ඒ ඡේදන ලක්ෂයේ කණ්ඩාංක තමයි සමීකරණයේ විසඳුම් හැටියට අපිට ලැබෙන්නේ. හොඳයි. දැන් අපි බලමු පුංචි උදාහරණයක්. x ධන 2y සමානයි 4යි 3x ධන 4y සමානයි 10 කියන මේ සමීකරණ පද්ධතිය. ඒතර න්‍යාසයක ආකාරයෙන් නිරූපණය කරොත් මේ ආකාරයට ලැබෙනවා සංගුණක න්‍යාසය x වල සංගුණකයේ 1 සහ 3 පළවෙනි තීරය y වල සංගුණකයේ 2 සහ 4 දෙවන තීරය. ඒ වගේම x සහ y තමයි විචල්්‍ය පද. දකුණු පැත්තේ තියෙන 4 සහ 10 නියත පද තවත් තීර න්‍යාසයක් හැටියට ඉදිරිපත් කරාම මේක තමයි ax සමානයි c ආකාරයෙන් ලැබෙන න්‍යාස නිරූපණය. දැන් අපි බලමු මේ න්‍යාසයේ සංගුණක න්‍යාසයේ නිශ්චායකයේ අගය මොකක්ද කියලා. දැන් a කියලා කියන්නේ සංගුණක ඥාසයේ 1 2 3 4. ඒ නිශ්චායකයේ අගය එකවරක් 1 වැඩි කිරීම 4 4යි. 3 වරක් 2 6යි. මේ පැත්තට ගන්න නිසා ඍණ 6යි. 4 ඍණ 6 ඍණ 2යි. මේක අසමානයි බිඳුව. එහෙනම් සංගුණක ඥාසය අසමානයි. සංගුණක ඥාසයේ නිශ්චායකය ශූන්‍ය වෙන්නේ. එහෙනම් පද්ධතිය සඳහා අනන්‍ය විසඳුමක් පවතිනවා. මේ සමීකරණ පද්ධතිය සඳහා අනන්‍ය විසඳුමක් පවතිනවා. නිශ්චායකයේ අසමානයි බිඳුව නිසා අපිට සමීකරණ පද්ධතියේ මේ සංගුණක ඥාසයේ ප්‍රතිලෝම ඥාසයේ A ඉන්වර්ස් කියන එක හොයන්න පුළුවන්. ඔයගොල්ලන්ට මතකයි මෙන්න මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. A ඉන්වර්ස් සඳහා සූත්‍රය AD ඍණ BC අසමානයි බිඳුව වෙනකොට AD ඍණ BC D සහ A එකිනෙක මාරු වෙනවා.
මෙතන ඍණ b මෙතන ඍණ c ආකාරයෙන් මේ ආකාරයෙන් ලියන්න පුළුවන් a කියන න්‍යාසය. එතකොට a හැටියට තියෙන 1යි 2යි b c වලාගේ 3යි d වලාගේ 4යි. එහෙනම් 1 සහ 3 එකිනෙක නිශ්චායකයාගේ මේ නිශ්චායකයාගේ ඍණ භාගය නිශ්චායකයාගේ බෙදෙනවා. මෙතන අපි ගත්තොත් a ඉන්වර්ස් ගනිද්දි 1යට ඍණ 2යි 1 සහ 4 මාරු වෙනවා 4 1 2 සහ 3ෙහි ලකුණ මාරු වෙනවා ඍණ 2යි ඍණ 3යි. දැන් මේ ඍණ 2කින් 4 බෙදුවාම මෙතන අපිට එනවා ඍණ 2යි. ඍණ 2 බෙදුවාම ඍණ 2කින් අපිට එනවා ධන 1යි. ඍණ 3 බෙදීම ඍණ 2 කියලා කියන්නේ ධන 3 බෙදීම 2යි. 1 බෙදීම ඍණ 2 කියලා කියන්නේ ඍණ භාගයයි. එහෙනම් මේ අපිට ලැබිලා තියෙන්නේ A ඉන්වර්ස් කියන A කියන න්‍යාසයේ ප්‍රතිලෝමය. දැන් අපි ප්‍රතිලෝමය දන්න නිසා අපිට AX සමානයි මේ විදිහට AX සමානයි C කියන න්‍යාස සමීකරණය A ඉන්වර්ස් වලින් වැඩි කරන්න පුළුවන් මුළු සමීකරණයම. එතකොට A ඉන්වර්ස් වලින් වැඩි කරාම මෙතන A ඉන්වර්ස් වරක් A කියලා කියන්නේ x ඒකක න්‍යාසය, i වරක් x කියලා කියන්නේ x, A ඉන්වර්ස් C ආකාරයට ලැබෙනවා. දැන් අපිට පුළුවන් x සහ y සඳහා ආදේශ කරන්න. A ඉන්වර්ස් කියන එක අපි ගණනය කරා මෙතනින් ආදේශ කරා. C කියලා කියන්නේ 4 10. එහෙනම් මේ ටික සුළු කරන් පස්සේ අපිට ලැබෙනවා x කියලා කියන්නේ x සහ y ඍණ 2යි 4යි වැඩි වෙනවා ඍණ 4යි 1යි 10යි වැඩි වෙනවා. එතකොට ඍණ 8යි ධන 10යි කියලා කියන්නේ ධන 2යි. ඊළඟට 3 බෙදීම 2 වැඩි වෙනවා 4ෙන් එකට එකතු වෙනවා ඍණ භාගය 5න් වැඩි වෙලා. 3 බෙදීම 2 4ෙන් වැඩි කරාම 2ට 2 කැපිලා ගිහලා 2යි 2 වරක් 3 6යි. ऋण भागे 5න් වැඩි කරාම කැපිලා ගිහලා ඍණ 5යි 6 ඍණ 5 කියලා කියන්නේ 1යි. එහෙනම් අපිට එනවා x බෙදීම xy සමානයි 2 1 කියලා තීර න්‍යාස දෙකක් සමානයි. එහෙනම් අනුරූප අවයව සමානයි. x සමානයි 2 හා y සමානයි 1 ආකාරයෙන් අපිට ප්‍රතිඵල දෙකක් ලැබෙනවා. එහෙනම් මේ තියෙන්නේ x හා y සඳහා අනන්‍ය විසඳුමක් එකම එක විසඳුමක් අපිට ලැබිලා තියෙනවා. එහෙනම් අපිට පේනවා නිශ්චායකයේ යගේ ශූන්‍ය නොවන අවස්ථාවේදී සමීකරණ පද්ධතිය සඳහා අනන්‍ය විසඳුමක් ලැබෙනවා කියලා. සමීකරණ පද්ධතිය සඳහා අනන්‍ය විසඳුමක් ලැබෙනවා කියලා. ඒක තමයි පළවෙනි අවස්ථාව. දැන් අපිට දෙවන අවස්ථාව සාකච්ඡා කරන්න පුළුවන් මේ සමීකරණ පද්ධතියේ සංගුණක න්‍යාසයේ නිශ්චායකය ශූන්‍ය වන අවස්ථාව. ඒ ශූන්‍ය වන අවස්ථාවත් අපිට ආකාර දෙකක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට a1 b2 ඍණ a2 b2 සමානයි බිඳුව කියන එකෙන් අපිට ගන්න පුළුවන් a1 සහ a2 අතර තියෙන අනුපාත. ඒ කියන්නේ x වල සංගුණකය සහ x වල සංගුණකාතර අනුපාතය සමාන වෙලා තියෙනවා y වල සංගුණකාතර අනුපාතයට. එතකොට මෙතනින් තමයි මේ ආකාරයෙන් තමයි අපිට නිශ්චායකයේ අගය ශූන්‍ය වෙනවා කියන එක ලැබෙන්නේ. නිශ්චායකයේ අගය ශූන්‍ය වෙනවා කියන එක ලැබෙන්නේ. එතකොට දැන් මේ අවස්ථාවේ පළවෙනි අවස්ථාවේ හැටියට දෙක යටතේ ඒ පළවෙනි අවස්ථාව අපි සාකච්ඡා කරන්නේ මේ x සහ y වල සංගුණක අතර අනුපාත සමාන වෙලා ඒ අනුපාතය නියත පද දෙක අතර අනුපාතයට සමාන වන අවස්ථාව. එතකොට අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේ පද්ධතිය සඳහා අපරිමිත විසඳුම් ප්‍රමාණයක් ලැබෙනවා කියලා. හොඳයි. දැන් අපි සාකච්ඡා කරන්නේ මේ සමීකරණ පද්ධතියේ x වල සංගුණක සහ y වල සංගුණක අතර අනුපාත සමාන වෙලා ඒ අනුපාතයේ අගය නියත පදයේ අතර අනුපාතයට සමාන වන අවස්ථාව. ඒ අවස්ථාවේදී අපිට පෙන්වන්න පුළුවන් අපිට කියන්න පුළුවන් සමීකරණ පද්ධතිය සඳහා විසඳුම් අපරිමිත ප්‍රමාණයක් පවතිනවා කියලා. එතකොට සමීකරණ පද්ධතියේ සංගුණක න්‍යාසයේ
නිශ්චායකයේ ශූන්‍ය වෙලා A1 B2 ඍණ A2 B1 අගය ශූන්‍ය වෙලා ඒ x සහ y වල අතර අනුපාත සමාන වෙන අවස්ථාවේ තමයි නිශ්චායකයේ ශූන්‍ය වෙන්නේ. ඒ අගය C1 සහ C2 අතර අනුපාතයටත් සමාන වෙනවා නම් පද්ධතිය සඳහා අපරිමිත විසඳුම් ප්‍රමාණයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දැන් තොර අපි මේ අවස්ථාවේදී පද්ධතිය සඳහා අපරිමිත විසඳුම් ප්‍රමාණයක් පවතිනවා. අපි බලමු මේක කොහොමද අර්ථ නිරූපණය කරන්නේ කියලා. දැන් අපිට පේනවා A1 A2 B1 B2 C1 C2 කියන මේ සංගුණක අතර අනුපාතයයි නියත පද අතර අනුපාතයයි සමාන වෙනව නම් ඇත්තටම මේ අවස්ථාවේදී සමීකරණ දෙකක් තිබුණට ඔය ආකාරයෙන් සහ A2x ධන B2y සමානයි C2 ආකාරයේ සමීකරණ දෙකක් තිබුණට මේ එක සමීකරණයක් කිසියම් නියතයකින් වැඩි කළා දෙවන සමීකරණය ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඇත්තරම් මෙතන සමීකරණ දෙකක් හැටියට අපිට පෙනුනට තියෙන්නේ එකම සමීකරණයයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් පළවෙනි සමීකරණයයි දෙවන සමීකරණයයි සර්ව සමයි කියලා. එතකොට සමීකරණය සඳහා එකම එක මේ සමීකරණ දෙකෙන්ම එකම එක සරල රේඛාවක් තමයි නිරූපණය වෙන්නේ. එතකොට සමීකරණ දෙකෙන්ම එකම එක සරල රේඛාවක් පමණක් නම් නිරූපණය වෙන්නේ. ඒ සරල රේඛාව මත තියෙන ඕනෑම ලක්ෂයක් ගත්තොත් මේ සමීකරණ පද්ධතියේ විසඳුමක් වෙනවා. එතකොට අපි දන්නවා සරල රේඛාවක් මත ලක්ෂ අපරිමිත ප්‍රමාණයක් අනන්ත ප්‍රමාණයක් අපිට හොයා ගන්න පුළුවන්. ඒ ඕනෑම ලක්ෂයක් සමීකරණයේ පද්ධතියේ විසඳුමක් වෙනවා. එහෙනම් අපිට එතනින් කියන්න පුළුවන් සමීකරණයේ x වල සංගුණක සහ y වල සංගුණක අතර අනුපාත සමාන වෙලා එම අනුපාතයන් නියත පද අතර අනුපාතයට සමාන වෙනවා නම් ඒ අවස්ථාවේදී සමීකරණ පද්ධතියට අපරිමිත විසඳුම් ප්‍රමාණයක් ලැබෙනවා. අපි උදාහරණයකින් සාකච්ඡා කරමු ඒ අපරිමිත විසඳුම් ලබා ගන්නේ කොහොමද කියලා. බලමු මේ උදාහරණේ x ධන 2y සමානයි 8යි 2x ධන 4y සමානයි 16යි. එතකොට x වල සංගුණක පළවෙනි සමීකරණයේ 1යි දෙවෙනි සමීකරණයේ 2යි සමානයි y වල සංගුණකයේ 2 බෙදීම 4යි නියත පද අතර සංගුණකය 8 බෙදීම 16යි. අපිට පේනවා මේ හැම අවස්ථා දෙකේම අගයන් ටික 1 හා සමානයි. භාගය තමයි හැමතිස්සෙම ලැබෙන්නේ. එහෙනම් මේ දීලා තියෙන සමීකරණ පද්ධතියේ x වල සංගුණක අතර අනුපාතය සමාන වෙනවා y වල සංගුණක අතර අනුපාතයටම. ඒ වගේම ඒක සමාන වෙනවා නියත පද දෙක අතර අනුපාතයට. ඒ අනුව මේ සමීකරණ පද්ධතිය සඳහා අපරිමිත විසඳුම් ප්‍රමාණයක් පවතින්න ඕන. සමීකරණ දෙකෙන්ම x සමීකරණයක් නිරූපණය වේ. පද්ධතිය සඳහා අපරිමිත විසඳුම් ප්‍රමාණයක් පවතී. ඒ පවතින විසඳුම හොයන්න අපිට පුළුවන් මේ x ධන 2y සමාන 8 කියන සමීකරණේ x වල අගය ලබා ගන්න 8 ඍණ 2y හැටියට. එතකොට සමීකරණ දෙකෙන්ම එක සමීකරණයක් නම් නිරූපණය වෙන්න අපි එක සමීකරණයක් තෝරලා ගත්තා. දැන් අපිට පුළුවන් y වලට විවිධ අගයන් දීලා අනුරූප x වල අගය හොයන්න. 8 ඍණ 2y x සමානයි 8 ඍණ 2y කියන සම්බන්ධතාවයට ගැලපෙන විදිහට y වලට විවිධ අගයන් ලබා දීමෙන් අනුරූප x වලාගේ ලබා ගන්න පුළුවන්. අපි බලමු උදාහරණයකට x වලාගේ y වලාගේ බිඳුව උනොත් x වලාගේ ඍණ 2y කියන්නේ බිඳුවයි 8 ඍණ බිඳුව කියන්නේ 8යි. y වලාගේ 1 වෙනකොට ඍණ 2 වැඩි කිරීම 1 ඍණ 2යි 8න් ඍණ 2ක් 8 ඍණ 2 කියලා කියන්නේ 6යි. අනුරූපාගේ 6යි. x වලාගේ y වලාගේ 5 වෙනකොට ඍණ 2 වැඩි කිරීම 5 ඍණ 10යි ඍණ 10යි 8යි කියලා කියන්නේ ඍණ 2යි. මේ වගේ අපිට පුළුවන් y සඳහා විවිධ අගයන් ලබා දෙන්න අනුරූප x අගයන් මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. අපිට අභිමතයේ පරිදි y වලාගේ තෝරා ගැනීම සඳහා අපිට අවස්ථා අපරිමිත ගණනක් තියෙනවා. ඒ අනුව අපිට හිතන්න පුළුවන් y වලට අපරිමිත අගයන් ලැබෙනවා කියලා කියන්නේ අනුරූපව x සඳහා අපරිමිත අගයන් ලැබෙනවා කියන එක. ඒ අනුව අපිට පේනවා මේ අවස්ථාවේදී සමීකරණ පද්ධතිය සඳහා අපරිමිත විසඳුම් ප්‍රමාණයක් පවතිනවා කියලා.
දැන් අපි ඊළඟට බලමු තුන්වන අවස්ථාව හැටියට. තුන්වන අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නේ මේ සංගුණක න්‍යාසය අපි දන්නවා A කියන එක ලැබෙන්නේ A1 B1 A2 B2 කියන එක. මේ සංගුණක න්‍යාසයේ නිශ්චායකය ඒ කියන්නේ A1 B2 ඍණ B1 A2 සමානයි බිඳුව වන අවස්ථාව. ඒ අවස්ථාවේදී හැබැයි ඒ කියන්නේ ඒකෙන් අපිට ලැබෙන්නේ මේ x සහ y වල සංගුණක අතර අනුපාත සමානයි. හැබැයි ඒ අනුපාතය නියත පද අතර අනුපාතයට සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ C1 සහ C2 අතර අනුපාතයට සමාන වෙන්නේ නැහැ. ඒතර මේ අවස්ථාව තියෙන්නේ x සහ y අතර සංගුණක අතර අනුපාත සමානයි. හැබැයි ඒ අනුපාතය නියත පද අතර අනුපාතයට සමාන වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් පද්ධතිය සඳහා විසඳුම් නොපවතී කියලා. පද්ධතිය සඳහා විසඳුම් නොපවතී කියලා. දැන් අපි බලමු මේ தত্ত্বය ජ්‍යාමිතිකව තේරුම් ගන්න කොහොමද කියලා. අපි දන්නවා A1 B2 x වල සංගුණකය සහ y වල සංගුණක අතර අනුපාත සමාන වෙද්දී කිසියම් සමීකරණයක් තියෙනවා නම් A1x මේකට අදාළ සමීකරණය සහ මේ දෙකෙන් නිරූපණය වන සරල රේඛා දෙක එකිනෙක සමාන්තරයි. C1 සහ C2 අතර අනුපාතය සමාන නොවන නිසා x වල සංගුණකයේ සහ y වල සංගුණක අතර අනුපාතය සමාන නිසා මේ දෙකෙන් එකම රේඛාවක් නිරූපණය වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී නිරූපණය වෙන්නේ එකිනෙක සමාන්තර සල් රේඛා දෙකක්. එකිනෙකට වෙනස් නමුත් එකිනෙක සමාන්තර සල් රේඛා දෙකක්. අපි දන්නවා සමාන්තර සල් රේඛා ඡේදනය වෙන්නේ නැහැ. එහෙමනම් මේ රේඛා දෙක සඳහා ඡේදන ලක්ෂයක් පවතින්නේ නැහැ. ඡේදන ලක්ෂයක් පවතින්නේ නැහැ කියලා කියන්නේ එහෙමනම් පද්ධතිය සඳහා විසඳුම් නොපවතී කියන එක. පද්ධතිය සඳහා විසඳුම් නොපවතී කියන එක. දැන් අපි බලමු මේ தත්ත්වෙම තේරුම් ගන්න පුංචි උදාහරණයකින් x ධන 2y සමානයි 8යි 2x ධන 4y සමානයි 10 කියන එකේ මේ අවස්ථාවේදී x වල අතර අනුපාතය x වල සංගුණකයේ අතර අනුපාතය 1 බෙදීම 2යි y වල සංගුණකයේ 2 බෙදීම 4යි. හැබැයි 8 බෙදීම 5 තමයි නියත පද අතර අනුපාතය. මේක සමාන වෙන්නේ x සහ y වල සංගුණක අතර අනුපාත සමාන වුණාට ඒක නියත පදයේ අතර අනුපාතයට සමාන වෙන්නේ නැහැ. හොඳයි අපි උපකල්පනය කරොත් මේ සමීකරණය සඳහා සමීකරණ පද්ධතිය සඳහා විසඳුම් තියෙනවා කියලා සාමාන්‍ය සමගාමී සමීකරණ විසඳන ආකාරයෙන් ඔයගලන්ට පුළුවන් මේකේ x සහ y සඳහා අගයක් ලබා ගන්න. ඒතර ඒ සඳහා පුළුවන් x වල සංගුණක සමාන කරන්න පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා අඩු කරනවා දෙවන සමීකරණය. එතෙන්දී අපිට පේනවා මෙතන දෙකෙන් වැඩි කරාම 2x 2x කැපිලා යනවා. දෙවරක් 2 4y 4yට කැපිලා යනවා. එහෙනම් මේ පැත්තේ වම් පැත්තේ අපිට ඉතුරු වෙන්නේ බිඳුවයි. දකුණු පැත්තේ 8 වැඩි කරාම 2ෙන් 16යි දෙවරක් 8 16යි 16න් 10ක් අඩු කරාම 6යි. ඒතර අපි උපකල්පනය කරොත් මේ සමීකරණ පද්ධතිය සඳහා විසඳුමක් පවතීයයි කියලා අපිට එනවා බිඳුව සමානයි 6 කියන වැරදි ප්‍රතිඵලයක්. එතකොට වැරදි ප්‍රතිඵලයක් ලැබෙන්න නම් අපේ උපකල්පනයේ වැරදි වෙන්න ඕනේ. ඒක අපි කියනවා විසංවාදයක් කියලා නේ. වැරදි කිසියම් උපකල්පනයක් මත වැරදි ප්‍රතිඵලයක් ගණිතයේදී අපි හොඳටම දන්න වැරදි ප්‍රතිඵලයක් ලැබෙනවා නම් අපි විසංවාදයක් ලැබෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අපේ උපකල්පනය වැරදි කියන අදහස තමයි අපිට එතනින් ගන්න නිගමනය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර අපි උපකල්පනය කරේ පද්ධතිය සඳහා විසඳුමක් පවතී කියලා. එහෙමනම් විසංවාදයක් ලැබිච්ච නිසා අපිට කියන්න පුළුවන් අපේ උපකල්පනයේ විසඳුමක් පවතීයි කියන උපකල්පනය වැරදි. ඒ නිසා පද්ධතිය සඳහා විසඳුමක් නොපවතී. එහෙනම් අපිට පේනවා එතනින් සමීකරණ පද්ධතියේ x වල සංගුණක සහ y වල සංගුණක අතර අනුපාත සමාන වෙලා හැබැයි ඒ අනුපාතය නියත පද දෙක අතර අනුපාතයට සමාන වෙන්නේ නැත්නම් ඒ වගේ අවස්ථාවක පද්ධතිය සඳහා සමීකරණ නොපවතින බව. එතන පොදුවේ අපි සාකච්ඡා කරේ සමීකරණ පද්ධතියක් න්‍යාසයක ආකාරයෙන් නිරූපණය කරන්නේ කොහොමද? ඒ න්‍යාසයේ නිශ්චායකයේ අගය ශූන්‍ය වෙන අවස්ථාව සහ ශූන්‍ය නොවන අවස්ථාවේදී පද්ධතියට විසඳුම් පවතින්නේ කොහොමද කියලා.
අපි දැක්කා පද්ධතියේ සංගුණක න්‍යාසයේ නිශ්චායකයේ ශූන්‍ය වෙන්නේ නැත්නම් පද්ධතිය සඳහා අනන්‍ය විසඳුමක් තියෙනවා. ඒ සමීකරණ පද්ධතියෙන් සල් රේඛා දෙකක් එකිනෙකට වෙනස් සමාන්තර නොවන සල් රේඛා දෙකක් නිරූපණය වෙනවා. පද්ධතියේ විසඳුම මගින් ඒ සල් රේඛා දෙකේ ඡේදන ලක්ෂ්‍ය අනන්‍යව ලැබෙනවා. නිශ්චායකයේ ශූන්‍ය වෙන අවස්ථාවේ අපිට අවස්ථා දෙකක් කතා කරන්න පුළුවන්. එකක් තමයි x වල සංගුණකය සහ y වල සංගුණක අතර අනුපාතය සමාන වෙලා ඒ සමාන වන අගය සමීකරණ පද්ධතියේ නියත පද අතර අනුපාතයට සමාන වන අවස්ථාව. ඒ වගේ වෙලාවකදී සමීකරණ පද්ධතියේ සමීකරණ දෙකෙන් එකම එක සල් රේඛාවක් නිරූපණය වෙනවා. එකම සල් රේඛාවක්. ඒ එකම සල් රේඛාව මත තියෙන ඕනෑම ලක්ෂයක් ගත්තොත් සමීකරණ පද්ධතියේ විසඳුමක් වෙනවා. ඒ අනුව නිශ්චායකයේ බිඳුව වෙලා අනුරූප සංගුණක අතර අනුපාතය නියත පද අතර අනුපාතයටත් සමාන වෙනවා නම් පද්ධතිය සඳහා අපරිමිත විසඳුම් ප්‍රමාණයක් පවතිනවා. ඊළඟට අපි සාකච්ඡා කරා නිශ්චායකයේ ශූන්‍ය වෙලා ඒ කියන්නේ x සහ y වල සංගුණක අතර අනුපාත සමාන වෙලා ඒ අනුපාතයේ අගය නියත පද අතර අනුපාත වලට සමාන නොවෙනවා නම් ඒ වගේ අවස්ථාවක සමීකරණ පද්ධතියේ සමීකරණ දෙක මගින් සල් රේඛා දෙකක් නිරූපණය වෙනවා. ඒ සල් රේඛා දෙක එකිනෙකට වෙනස් හා එකිනෙකට සමාන්තර. එකිනෙකට සමාන්තර වීම නිසා ඒ සල් රේඛා දෙක ඡේදනය වෙන්නේ නැහැ. එහෙනම් පොදු විසඳුමක් පවතින්නේ නැහැ. ඒ වගේලාට සමීකරණ පද්ධතිය සඳහා විසඳුමක් පවතින්නේ නැහැ. හොඳයි. දැන් අපි පසුගිය පාඩම් දෙකකදී ඒ වගේම අද දවසේ න්‍යාස පිළිබඳ බොහෝ સિદ્ધාන්ත කතා කරා. අපි බලමු අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර කිහිපයක මේ න්‍යාස පිළිබඳ දැනුම කොහොමද යෙදিলা තියෙන්නේ සහ ඒ මගින් කොහොමද අපි මේ විසඳුම ලබා ගැනීම සඳහා මේ ප්‍රශ්නේ විසඳුම ලබා ගැනීම සඳහා න්‍යාස පිළිබඳ අපේ දැනුම ලබා ගන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලම පටන් ගන්නම් 2017 අගෝස්තු මාසේ ප්‍රශ්න පත්‍රයකින් අපිට දීලා තියෙනවා A කියන න්‍යාසය 2A3 ඍණ 1B2 B කියලා කියන්නේ 1 ඍණ 1 A 1B බිඳුව හා P සමානයි 4 1 2 බිඳුවයි ගනිමු. මෙහි A හා B තාත්වික සංඛ්‍යා වේ. A හා B තාත්වික සංඛ්‍යා වේ. මෙතන. ළඟට අපි ඉස්සෙල්ලම කියනවා A B වල පෙරළුම සමානයි P බව දී ඇත. A B වල පෙරළුම සමානයි P බව දී ඇත. මෙහි B හි පෙරළුම B ට්‍රාන්ස්පෝස් BT මගින් B න්‍යාසයේ පෙරළුම දැක්වේ. ඒ අවස්ථාවේදී A සමානයි 1 හා B සමානයි ඍණ 1 බව පෙන්වන්න කියලා. එතකොට A සමානයි මෙන්න මේ B ට්‍රාන්ස්පෝස් සමානයි B කියන සම්බන්ධතාවයේ භාවිතා කරලා A සමානයි 1යි B සමානයි ඍණ 1යි කියලා පෙන්වන්න කියලා කියනවා. B සමානයි ඍණ 1යි කියලා පෙන්වන්න කියලා කියනවා. මේ අවස්ථාවේදී B ට්‍රාන්ස්පෝස් A B හි පෙරළුම A හි අගයත් සොයන්න කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා P හි ප්‍රතිලෝමය ලියා දක්වා. අපි පියවරෙන් පියවර යමු. ඉස්සෙල්ලම අපි බලමු පළවෙනි කොටස. ඒ කියන්නේ අපිට ගානේ දීලා තියෙනවා A B ට්‍රාන්ස්පෝස් සමානයි P බව දී ඇත. මෙන්න මේ සම්බන්ධතාවය භාවිතා කරලා කොහොමද සිම්පල් A සහ සිම්පල් B වල අගය හොයාගන්නේ කොහොමද කියලා බලමු. අපිට ගානේ දීලා තියෙනවා මේ විදිහටම AB ට්‍රාන්ස්පෝස් සමානයි මේ විදිහට කියලා. ඒ නිසා අපි A න්‍යාසය මේ විදිහටත් B කියන න්‍යාසයේ අපි දන්නවා පෙරළුම් න්‍යාසය කියලා කියන්නේ පේලි සහ තීර අතුරුමාරු කිරීමෙන් A B කියන න්‍යාසයේ පළවෙනි පේලිය පෙරළුම් න්‍යාසයේ පළවෙනි තීරයේ බවටත් B කියන න්‍යාසයේ දෙවන පේලිය පෙරළුම් න්‍යාසයේ දෙවන තීරයේ බවටත් පත් කිරීමෙන් තමයි අපිට B ට්‍රාන්ස්පෝස් ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ තියෙන්නේ B ට්‍රාන්ස්පෝස්, මේ තියෙන්නේ අපිට දීලා තියෙන A කියන න්‍යාසය.
දැන් අපිට දීලා තියෙනවා මේක සුළු කරන්න පුළුවන්. අපි දන්නවා න්‍යාස සාමාන්‍යයෙන් ගුණ කරනකොට පළවෙනි පේලියයි පළවෙනි තීරයයි. දෙක වැඩි කිරීම 1 2යි. ඒ වැඩි කිරීම ඍණ 1 ඍණ a 3 වැඩි කිරීම a. එතකොට අපිට එනවා 2 ඍණ a 3යි a. ඔය ආකාරය. ඊට පස්සේ 2 වැඩි කරනවා 1ෙන් a වැඩි කරනවා b වලින් 3 වැඩි කරනවා බිඳුවෙන් 3යි බිඳුව. එතකොට 2යි ධන ab ඔය ආකාරයෙන් ලැබෙනවා. ඊළඟට ඍණ 1 වැඩි කරනවා 1ෙන් b වැඩි කරනවා ඍණ 1ෙන් 2 වැඩි කරනවා a වලින්. එතකොට ඍණ 1යි ඍණ 1යි ඍණ 1යි ඍණ 1 වැඩි කිරීම 1 කියන්නේ ඍණ 1යි b වැඩි කිරීම ඍණ 1 කියලා කියන්නේ ඍණ b 2 වැඩි කිරීම a කියලා කියන්නේ 2යි a. එතකොට මේ අවයවය අපිට ලැබෙනවා. ඊළඟට ඍණ 1 වැඩි වෙනවා 1ෙන් b වැඩි වෙනවා b වලින් 2 වැඩි වෙනවා බිඳුවෙන්. එතකොට ඍණ 1 වැඩි කිරීම 1 කියලා කියන්නේ ඍණ 1යි b වැඩි කිරීම b කියලා කියන්නේ b වල වර්ගය. එතකොට ඔන්න දැන් අපිට AB ට්‍රාන්ස්පෝර්ට් සමවලගේ අපි ගණනය කරා A සඳහා B A සහ B සඳහා ආදේශ කරාම. මෙතනදී අපිට ඔයගොල්ලන්ට පේනවා ලකුණු දීලා තියෙන අනුපිළිවෙල B වල ට්‍රාන්ස්පෝස් ලියලා A B ට්‍රාන්ස්පෝ A සහ B සඳහා ආදේශ කිරීම සඳහා ලකුණු 5ක් ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. ඒ වගේම AB ට්‍රාන්ස්පෝස් කියන න්‍යාස දෙකේ ගුණිතය ලබා ගැනීම සඳහා ඔයගොල්ලන්ට ලකුණු 10 තවත් ලකුණු 10ක් ලැබිලා තියෙනවා. දැන් අපිට ඊළඟට අපිට ගානේ දීලා තිබුණු දේ තමයි AB ට්‍රාන්ස්පෝස් සමානයි P කියලා. P කියන න්‍යාසය අපිට දීලා තියෙනවා. AB ට්‍රාන්ස්පෝස් කියන න්‍යාසය අපි ගණනය කරා. කොයි ආකාරයෙන්? මේක තමයි P කියන න්‍යාසය. එහෙනම් මේ න්‍යාස දෙක සමාන කිරීමෙන් අපිට සමීකරණය සමාන කිරීම සඳහා ආදේශ කරන්න පුළුවන්. ඒතර ඒ ආදේශයට තවත් ලකුණු 5ක් අපිට ලැබිලා තියෙනවා. එතකොට AB ට්‍රාන්ස්පෝස් සමානයි P කියන සම්බන්ධතාවයේ AB ට්‍රාන්ස්පෝස් සඳහා සහ P සඳහා ආදේශ කිරීම සඳහා පමණක් ඔයගොල්ලන්ට මෙන්න ලකුණු 5ක් ලැබිලා තියෙනවා. හරිම පහසුවෙන් ඔයගොල්ලන්ට ලකුණු ලබා ගන්න පුළුවන් මේ න්‍යාස පිළිබඳ ගැටලුව විසඳද්දී. දැන් අපිට පේනවා මේ පැත්තේ න්‍යාස සමීකරණයක් න්‍යාස දෙකක් සමාන වෙලා තියෙනවා. තරම දෙක වන න්‍යාසයක් සමචතුරස්‍ර න්‍යාසයක් දෙකක අතර දෙක න්‍යාස දෙකක් තියෙන දෙපැත්තෙම තරම සමානයි. න්‍යාස දෙකක් සමාන වෙන්න නම් ඒ වායේ තරම සමාන වෙන්න ඕනේ. ඒ වගේම අනුරූප අවයව සමාන වෙන්න ඕන. එහෙනම් 2 ඍණ a ධන 3යි a කියන එක 4ට සමාන වෙන්න ඕන. 2 ධන ab කියන එක සමාන වෙන්න ඕන 1ට. ඒ අනුව අපිට මෙතනින් මෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ 2 ඍණ a ධන a 3යි a කියලා කියන්නේ 2 ධන 2යි a 4ට සමාන කිරීමෙන් අපිට මේ සමීකරණය ලැබෙනවා. ඊට පස්සේ 2 ධන ab සමානයි 1ට සමාන කිරීමෙන් අපිට මේ සමීකරණය ලැබෙනවා. ඒතර පළවෙනි සමීකරණ දෙක ලැබිලා තියෙන්නේ අපිට න්‍යාස දෙකේ පළවෙනි අනුරූප අවයව සමාන කිරීමෙන්. ඊළඟට දෙවන අවයව ඍණ 1 ඍණ b ධන 2a සමානයි 2 කියන එකට සමාන කළ මේ සමීකරණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඍණ 1 b වර්ග සමානයි බිඳුව කියන මේකට සමාන කළ වෙලා ඊළඟ සමීකරණය ලබා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම සමීකරණ 4ක්. මොකද මෙතන අවයව 4ක් සමාන කරන්න අනුරූප අවයවයට සමාන කරන්න පුළුවන්කම තියෙන නිසා සමීකරණ 4ක් ලබා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයගොල්ලන්ට පේන විශේෂ කාරණයක් විශේෂයෙන් මතක් කරන්න ඕන බොහෝ අය සිදු කරන වැරදි. දැන් අපිට තියෙන නොදන්න දේවල් දෙකක් නිසා A සහ B නොදන්න පද දෙකක් විතරක් නිසා කෙනෙකුට හිතන්න පුළුවන් සමීකරණ දෙකක් පමණක් ලබා ගැනීමෙන් A හා B හොයන්න පුළුවන් කියලා. නමුත් අපි න්‍යාස තමයි සමාන කරන්නේ. න්‍යාස සමාන වෙනකොට අනුරූප අවයව සියල්ල සමාන වෙන්න ඕන. එතකොට ඔයගොල්ලෝ සමීකරණ ලබා ගනිද්දී අනුරූප අවයව සියල්ල ලබාගෙන ඒ සමීකරණ 4ම ලබා ගන්න ඕනේ. ඒ අවස්ථාවේදී විතරයි ඔයගොල්ලන්ට සම්පූර්ණ ලකුණු ටික ලැබෙන්නේ. මේ සමීකරණ 4 විසඳීමෙන් ඔයගොල්ලන්ට A සමානයි 1යි සහ B සමානයි ඍණ 1 කියන එක ලබා ගන්න පුළුවන්. මම අර කලින් සඳහන් කර විදිහට සමීකරණ 4ම ලිව්වොත් විතරයි අදාළ ලකුණු 10 ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඒ නිසා විශේෂ සටහනක් අපිට පුළුවන්
සමීකරණ දෙකක් හෝ තුනක් ලබා ගන්නේ නම් ඔබට ලැබෙන්නේ ලකුණු 5ක් පමණි. ඔයගොල්ලෝ හිතන ගාන හරියටම හැදුවා. නමුත් ලකුණු 5ක් ඔයගොල්ලන්ගේ අවසාන ලකුණු 5ත් ඇතුළුව ලකුණු 10ක් ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. සමීකරණ දෙකක් විතරක් අරගෙන A හා B වලාගේ හොයාගත්තා නම්. ඒ නිසා න්‍යාස පිළිබඳ ගැටලුවේදී තාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් න්‍යාස දෙකක් සමාන කිරීමේදී අනුරූප සියලුම අවයවයන් සමාන කළා ගන්න පුළුවන් හැම සමීකරණයක්ම ලබා ගන්න ඕන. ඒ සමීකරණ විසඳීමෙන් නොදන්නාගේ හොයා ගන්න ඕන. එතකොට විතරයි ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඔයගොල්ලන්ට ලැබීමට නියමිත සියලුම ලකුණු ලැබෙන්නේ. එතකොට මේ සඳහා ලකුණු ලැබෙන්නේත් නැහැ. ලකුණු 10න් 5යි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. අවසාන ලකුණු 5 ලැබෙන්නේත් නැහැ. සමීකරණ දෙකක් විතරක් අරගෙන ඔයගොල්ලෝ විසඳලා තිබුණා නම්. දැන් අපි A වලාගේ 1 හා B වලාගේ ඍණ 1යි කියලා හොයාගත්තා. දැන් අපි බලමු ඊතර කොටස විසඳන්නේ කොහොමද කියලා. අපිට ගානේ දීලා තියෙනවා B ට්‍රාන්ස්පෝස් වල අගේ හොයන්න කියලා. B ට්‍රාන්ස්පෝස් A කියලා. එහෙනම් එතනින් අපිට එනවා B ට්‍රාන්ස්පෝස් වල අගය B වල ට්‍රාන්ස්පෝස් B වල පෙරළුම අපි දන්නවා දැන් සිම්පල් B සඳහා අගය ආදේශ කළ ඉවරලා A සහ B වල අගය ආදේශ කළ B පෙරළුම් න්‍යාසය මේ ආකාරයෙන් හොයන්න පුළුවන්. ඒ ඥාසය මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. ඥාස දෙකක් ගුණ කරන සංකල්පය පාවිච්චි කළා එක් වරක් 2 2යි එක් වරක් 1 ඍණ 1යි. ඒතර 2 ඍණ 1 කියලා කියන්නේ 1යි කියලා මේක ගන්න පුළුවන්. ඊට පස්සේ එක් වරක් 1 1යි එක් වරක් ඍණ 1 ඍණ 1යි 1 ඍණ 1 බිඳුවයි මේ අවයවය අපිට ලැබෙනවා. එක් වරක් 3 3යි එක් වරක් 2 2යි 3 ධන 2 5යි ආකාරයෙන් මේ අවයවය ලැබෙනවා. මේ ආකාරයෙන් අපිට න්‍යාස ගුණ කිරීම සඳහා ඍණ 1 වැඩි කිරීම 2 ඍණ 1 වැඩි කිරීම ඍණ 1 එතකොට ඍණ 2යි ධන 1යි ඍණ 1යි ඍණ 1 වැඩි කිරීම 1 ඍණ 1 වැඩි කිරීම ඍණ 1 ධන 1යි බිඳුවයි ඍණ 1 වැඩි කිරීම 3 ඍණ 1 වැඩි කිරීම 2 ඍණ 2යි ඍණ 3යි ඍණ 2යි ඍණ 5යි 1 වැඩි කිරීම 2 බිඳුව වැඩි කිරීම ඍණ 2 ඍණ 1 ඒ නිසා 2යි මෙතන අවයවය 1 වැඩි කිරීම 1 බිඳුව වැඩි කිරීම ඍණ 1 බිඳුවයි. එතකොට අවයවය 1යි. 1 වැඩි කිරීම 3 බිඳුව වැඩි කිරීම 2. එතකොට අවයවය 3යි. මේ ආකාරයෙන් න්‍යාස ගුණ කිරීම සඳහා තවත් ලකුණු 5ක් B ට්‍රාන්ස්පෝස් A කියන න්‍යාසය ලබා ගන්න පුළුවන්. B ට්‍රාන්ස්පෝස් A කියන න්‍යාසය ওই ආකාරයෙන් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි එතකොට ඔයගලන්ට පේනවා මේ ආකාරයේ කලින් කොටසටත් B ට්‍රාන්ස්පෝස් A ලබා ගැනීම සඳහා සම්පූර්ණ ලකුණු 45ක් ඉතාමත් පහසුවෙන් මුළු ලකුණු 150න් 45ක් ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. දැන් අපිට තියෙනවා P කියන න්‍යාසයේ ප්‍රතිලෝමීය න්‍යාසය හොයන්න කියලා. ඔයගලන්ට පුළුවන් ප්‍රතිලෝම න්‍යාසයේ අදහස පාවිච්චි කරන්න මෙන්න මේ සූත්‍රය. AD ඍණ BC මේ නිශ්චායකයේ අගේ අසමානයි බිඳුව නම් අපිට මේ ප්‍රතිලෝමය ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර P කියන න්‍යාසය දිහා බලලා අපිට මේ න්‍යාසයේ 4 වැඩි කිරීම බිඳුව ඍණ 1 වැඩි කිරීම 2 මේක අසමානයි මේක වලාගේ ඉන්නේ අපිට ඍණ 2යි. එහෙනම් P කියන න්‍යාසයේ නිශ්චායකයේ අගය අසමානයි බිඳුවයි. ඒ නිසා මේ නිශ්චායකයේ අගය අනිශ්චායකයේ ප්‍රතිලෝමය අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට එකයට AD ඍණ BC හැටියට එන්නේ ඍණ භාගය. එහෙනම් එකයට ඍණ භාගය කියන එක ඍණ භාගය හැටියට ලියන්න පුළුවන්. ප්‍රතිලෝමය ගණිතදී 4 සහ බිඳුව එකිනෙක හෝමාරු වෙනවා. එතකොට බිඳුව 4 හැටියට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන P කියන න්‍යාසයේ තියෙන 2 සහ 1 ඍණ ලකුණකින් වැඩි වෙන්න ඕන. ඒ ආකාරයෙන් තමයි ඔයගොල්ලෝ ගණය දෙකවන න්‍යාසයක ප්‍රතිලෝමය හොයන්නේ. අන්න මේ සූත්‍රය උපයෝගී කරගෙන ප්‍රතිලෝමය සෙවීම සඳහා තවත් ලකුණු 10ක් ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. දැන් අපිට ඊට පස්සේ දීලා තියෙනවා PQ සමානයි P වර්ග ධන 2යි කියන සම්බන්ධතාවයේ භාවිතා කරලා මේ ඇසුරෙන් Q සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා. එතකොට PQ සමානයි P වර්ග ධන 2යි කියන සමීකරණයේ P ඉන්වර්ස් වලින් අපි සමීකරණයේ දෙපැත්තම වම් පසින් වැඩි කරනවා.
වම් පසින් වැඩි කරනවා. එතකොට න්‍යාස ගුණ කිරීමේදී උගලන්ට මතකයි න්‍යාය දේශ නැහැ. ඒ කියන්නේ AB ගුණිතය කියන එක සමාන වෙන්නේ නැහැ BA කියන න්‍යාසයට. ඒ නිසා එක පැත්ත සමීකරණ එක පැත්තක් වම් පසින් වැඩි කරත් අනිත් පැත්ත වැඩි කරන්නත් ඕන වම් පසින්ම පමණයි. ඔයගොල්ලෝ මේ පැත්ත වම් පසින් වැඩි කළා මේ පැත්ත දකුණු පසින් වැඩි කරොත් එතෙන්දි වැරදි. එතනින් එහාට ඔයගොල්ලෝගේ ගාන වර්ධිනවා. ඒ නිසා ඔන්න P inverse PQ. ඒතර P inverse P වලට එන්නේ I කියන ඒකක න්‍යාසය. ඒකක න්‍යාසය Q වලින් වැඩි කරාම අපිට ලැබෙනවා P. දැන් මෙතන තියෙනවා P inverse P වර්ගයෙන් වැඩි වෙනවා. මෙතන අපිට එනවා ඊට පස්සේ P inverse 2i වලින් වැඩි වෙනවා. මේ ආකාරයෙන් ලැබෙනවා. දැන් අපිට පුළුවන් P inverse P වලින් P වර්ගය කියන්නේ P වරක් P වරක් P inverse මේ P inverse P කියලා කියන්නේ I එහෙනම් I වරක් P කියලා කියන්නේ P. එතෙන්දී අපිට එනවා P inverse P වර්ගය කියලා කියන්නේ P inverse 2i කියලා කියන්නේ I කියලා කියන්නේ ඒකක න්‍යාසය I වලින් වැඩි කරාට න්‍යාසය වෙනස් වෙන්නේ නැහැ P inverse. එහෙනම් Q සමානයි P ධන 2i P inverse කියන එක දෙනවා. එතකොට සමීකරණය P inverse වලින් වැඩි කිරීම සඳහා ඔයගොල්ලන්ට ලකුණු 5ක් වරහන් නිවැරදි ආකාරයෙන් ඉවත් කිරීම සඳහා ලකුණු 5ක් එයාගේ සුළු කළ ඉවරලා Q සඳහා නිවැරදි ප්‍රකාශනයක් ලබා ගැනීම සඳහා තවත් ලකුණු 5ක් ආකාරයෙන් ඔයගොල්ලන්ට ලැබෙනවා. දැන් Q වලාගය P වලාගේ අපිට දීලා තියෙනවා P inverse වලාගේ අපි ගණනය කරා ඒ P inverse දෙකෙන් වැඩි කළා P ධන 2i P inverse වලාගේ මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. ඒතර අපිට පේනවා ඒ සඳහා තවත් ලකුණු 5ක් මේ සුළු කිරීමෙන් ඔයගොල්ලන්ට Q වලාගේ ලබා ගැනීම සඳහා න්‍යාස දෙකක් එකතු කරන්න තියෙන්නේ. 4ට බිඳුවක් එකතු කරාම 4යි, 1ට එකක් එකතු කරාම 2යි, 2ට දෙකක් එකතු කරාම 4යි, බිඳුවට ඍණ 4ක් එකතු කරාම ඍණ 4යි. ආදී වශයෙන් Q සමානයි P ධන 2i P inverse වලට P වලට ආදේශ කරා P inverse වලට ආදේශ කරා සමීකරණ දෙක එකතු කර මේ න්‍යාස දෙක එකතු කරා තවත් ඒ ආකාරයෙන් Q වලාගේ ලබා ගන්න පුළුවන්. එතකොට මේ දිගට පේනවා අපිට මේ අවස්ථාව සඳහා කලින් ලකුණු 10යි මේ පියවර ලබා ගැනීම සඳහා ලකුණු 25ක් ආදී වශයෙන් සම්පූර්ණ ලකුණු 35ක් ලබා ගන්න පුළුවන්. එතකොට ඉතාමත් පහසුවෙන් ඔයගොල්ලන්ට මේ ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන් වුණු බව ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. එතකොට න්‍යාසවල සිද්ධාන්ත ගොඩක් නැහැ. ඒ නිසා බොහොම සිද්ධාන්ත කීපයක් තියෙන්නේ. ඒ ටික හොඳින් මතක තියනවා නම් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ න්‍යාස පිළිබඳ ගැටලුවේ 13 වන ගැටලුවේ ආ කොටස හැටියට තියෙන පළවෙනි කොටස හැටියට තියෙන කොටසේ සම්පූර්ණ ලකුණු ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. හොඳයි, අද දවසේ අපි න්‍යාසයක යෙදීමක් හැටියට ඒකජ සමීකරණ පද්ධතිය විසඳීම සඳහා න්‍යාස පිළිබඳ දැනුම යොදා ගන්න ආකාරයත් ඒ වගේම ඒ න්‍යාසයේ නිශ්චායකයේ අගය ශූන්‍ය වීම හා නිශ්ශූන්‍ය වීම මත සමීකරණයේ විසඳුම් රඳා පවතින ආකාරය පිළිබඳව සාකච්ඡා කරා. ඔයගොල්ලන්ට මතකයි අපි සමීකරණ පද්ධතියේ සංගුණක න්‍යාසයේ නිශ්චූන්‍ය නම් සමීකරණ පද්ධතිය සඳහා අනන්‍ය විසඳුමක් පවතින බව පෙන්වුවා. ඒ වගේම සමීකරණ පද්ධතියේ නිශ්චායක සංගුණක න්‍යාසයේ නිශ්චායකයේ ශූන්‍ය නම් අවස්ථා දෙකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් බව අපි දැක්කා. එක් අවස්ථාවක් තමයි x වල සංගුණක සහ y වල සංගුණක අතර අනුපාත සමාන වෙලා එය නියත පදයේ අතර අනුපාතයටත් සමාන වන අවස්ථාව. ඒ වගේ වෙලාවක සමීකරණ පද්ධතිය සඳහා අපරිමිත විසඳුම් සංඛ්‍යාවක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒ ඒකජ සමීකරණ පද්ධතියේ සමීකරණ දෙක මගින්ම එකම එක සල් රේඛාවක් නිරූපණය වීම. ඒ නිරූපණයම ඒ සල් රේඛාව මත තියෙන ඕනෑම ලක්ෂයක් සමීකරණ පද්ධතියේ විසඳුම් තියෙන නිසා පද්ධතිය සඳහා අපරිමිත විසඳුම් ප්‍රමාණයක් තියෙනවා කියලා. ඊළඟට අපි සාකච්ඡා කරේ සංගුණක න්‍යාසයේ නිශ්චායකයේ ශූන්‍ය වෙලා x සහ y අතර අනුපාත සමාන වෙලා ඒ අනුපාත නියත පද අතර අනුපාතයට සමාන වෙන්නේ නැත්නම් ඒ වගේ වෙලාවකදී අපි කිව්වා
සමීකරණ පද්ධතිය සඳහා විසඳුම් පවතින්නේ නැහැ. එකිනෙකට වෙනස් එකිනෙකට සමාන්තර සල් රේඛා දෙකක් මේ මගින් නිරූපණය වෙන නිසා ඒවා ඡේදනය වෙන්නේ නැහැ. ඒ හින්දා පොදු ඡේදන ලක්ෂයක් නැති නිසා විසඳුමක් පවතින්නේ නැහැ කියලා. ඒ වගේම අපි තවත් ගැටලු කිහිපයක් අපසු උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ නිශ්චායක සහ න්‍යාස ඇසුරෙන් ගැටලු කිහිපයක් ගැන සාකච්ඡා කරා. ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයකම න්‍යාස සහ නිශ්චායක පිළිබඳ අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේදී සහ ඒ ආකාරයේ ගැටලු වල කොහොමද යෙදিলা තියෙන්නේ ඒවා විසඳන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන තවත් දවසකින් මේ වගේ පාඩමකින් ඔබ හමු වන බලාපොරොත්තු වෙමින් අද මම සමුගන්නම්. බොහොම ස්තුතියි. ආයුබෝවන්.